Dove conditioners වල ඇති moisture lock system තෙතමනය රඳවා සුසිනිඳු freeze protected කෙස් කලඹක් ලබා දෙයි. සැප්තැම්බර් 18 වනදායින් අවසන් වූ ගෙවුණු දින 28ක කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශයෙන් නිකුත් කළ දත්තවලින් පැහැදිලි වනවා. ඒ අනුව අගෝස්තු 22 න් ආරම්භ වූ පළමු දින 7 තුළ කොවිඩ් මරණ 1309ක් වාර්තා වුණා. අගෝස්තු 29 න් ආරම්භ වූ දින 7 තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 1365ක්. සැප්තැම්බර් 5 වෙනිදායින් ආරම්භ වූ දින 7 තුළ කොවිඩ් මරණ 1156ක් වාර්තා වුණා. නමුත් සැප්තැම්බර් 12 වෙනිදා සිට සැප්තැම්බර් 18 වෙනිදා දක්වා අවසන් සතියේ වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 829ක්. මෙම සති හතරෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වී තිබුණේ දෙවැනි සතියේ එනම් අගෝස්තු 29 න් ආරම්භ වූ දින 7 තුලයි. කෙසේ වෙතත් එම සතියට සාපේක්ෂව සිව්වන සතියේ මරණ වාර්තා වීම 40%කින් පමණ පහළ ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව පසුගිය අගෝස්තු 20 වෙනිදා සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් මාසයක් ගතවීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට මිනිස් ජීවිත දහස් ගණනක් කොවිඩ් මාරයාගෙන් බේරී ඇති බව මනාව පැහැදිලි වනවා. සැප්තැම්බර් 19 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 93ක් රජය අද නිවේදනය කිරීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12218ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද නව ආසාදිතයින් 836 දෙනෙකු හඳුනාගත් බවයි. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 1733ක්. දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාවට අඩුවෙන් වාර්තා වී තිබෙන්නේ දෙවන දිනටයි. සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මගින් මේ වෙනකොට 80116ක රෝගීන් සංඛ්‍යාවක් අපි බාර අරගෙන තියෙනවා. එයින් 67504ක් සම්පූර්ණ සුවය ලැබලා මුදා හැරලා තියෙනවා. හැබැයි එහිදී පෝස්ට් කොවිඩ් සින්ඩ්‍රෝම් කියලා අපි ඒකට කියන්නේ නැවත මෙහි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ ළඟම සිටින වෛද්‍යවරයාට දැනුම් දෙන්න. මොකද ඒ මගින් ඇත්තටම රෝගියාට යම්කිසි අපහසුතාවයන් සහ අවදානම් ජීවිතයට ඇති වෙන්න පුළුවන් බැරි. පශ්චාත් කොවිඩ් සමයේදී රෝගීන්ගේ ඉන්නත්කරණය සම්පූර්ණ කළ අය සහ ඉන්නත්කරණය නොකළ අය අතර වෙනසක් දක්වනවා. අපිට පැහැදිලිව පේනවා රෝගය හැදිච්ච අමාරු වුණත් පෙනහළු දෙක පැහැදිලි වේගෙන යනවා ඉක්මනට මේ ප්‍රතිශක්තිය කන්නේ සම්පූර්ණ කරපුවාගේ. ෆයිසර් එන්නත් මාත්‍රා 73710 තොගයක් අද උදැසන දිවයිනට රැගෙන එනු ලැබුවා. එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව දැනට අනුමැතිය ලබා දී ඇත්තේ වයස අවුරුදු 15ත් 19ත් අතර වයසේ පසුවන දරුවන්ට හා අවුරුදු 12ත් 19ත් අතර ආබාධ සහිත වූ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමටයි. එන්නත් දෙන එක අපිට හැමදාමටම දිගටම ඇදගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අපි නිමා කරන්න ඕන මේ කටයුත්ත ක්‍රමානුකූලව. අපිට සිද්ධ වෙනවා අවුරුදු 30ට වැඩි උදවියගේ එන්නත් කරන වැඩපිළිවෙල නිමා කරන්න යම් කාල සීමාවක් පනවන්න. ඒ වගේම 20 කාණ්ඩයටත් ඒ සඳහා දිනවකවානු නියම කරන්න. මේ අතර මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට අවස්ථාව දුන් අයුරින්ම Tamanටද වෙළඳාම් කර ගැනීමට අවසර දෙන්නයි ඉල්ලා එක්සත් සංරක්ෂා නියුක්තිකයින්ගේ සංගමය ඊයේ කොටුව දුම්රිය ස්ථානය අසලදී සිදු කළ විරෝධතාව අතරතුරදී පොලිස් අත්අඩංගුවටගත් එම සංගමේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා සහ අනෙක් සමාජිකයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ නිරෝධායන නීතියට පටහැනි ආකාරයට සිදු කළ මෙම උද්ඝෝෂණයට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබෙන හේයින් මෙම සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින බවයි. කෙසේ වෙතත් තම සේවාදායකින් උද්ඝෝෂණය සිදු කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝධායන නීතියට අනුකූලව බව විත්තිකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඇත්තටම වෛද්‍යතුමනි මත්පැන් හා දියුණු කරන අවසර දුන්නේ කවුද? මේකට මම මේ මහතේ මේක නීතිමය කටයුත්තක් නඩු කටයුත්තක් යන නිසා මම මේ අවස්ථාවේ සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටිනවා. අනිත් දේ වෙනසයි. සමස්තයේ යලින්න අවසර දෙන්න පුළුවන් මට්ටම මේ මොකද රටේ තවම නැහැ. අපි දන්නවා මේ රටේ ඔක්තෝබර් මාසයේ මතුවෙච්ච රැල්ල කවදාකවත් රෝගීන් 1000 ඉක්මවලා ගියේ නැහැ. අද වෙනකොට තවමත් 1700 ගාණක්. අපි පොඩ්ඩක් ඉවසමු. අපිට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ මේ මොහොතේ මේක ඇරලා ආයෙත් වහන්න.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමටත් පෙර මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් පෙන්වා දී ඇත්තේ මේ හරහා සමූහ ඒකරාශී වීම අනවශ්‍ය ලෙස ඉහළ යාම හමුවේ රටට අගතිදායී ප්‍රතිඵල රැසක් අත්කර දෙනු ඇති බවයි. එබැවින් මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට ගත් තීරණය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මත්පැන් විකිණීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද දෙරන බික් ෆෝකස් වැඩසටහනින් අවධානයට යොමු වුණේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පෞද්ගලික බස් රථ කර්මාන්තයේ අනාගතය සම්බන්ධවයි. මේ රටේ පෞද්ගලික බස් ව්‍යාපාරයෙන් යැපෙන පිරිස ඍජුව වක්‍රව ලක්ෂ 6ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. සේවකයන්ට දෛනිකව ජීවත් වෙන්න යම දිය යුතුයි නේද? බස්නාහිර පළාත් මගේ ප්‍රවාහන අධිකාරිය තියෙනවා. ඒ වගේම ජාතික ගමනාගමන කොමිසම් සභාව මේගොල්ලන්ට අපි බස් රථ හිමියන් වර්ෂයකට කෝටි 150ක මුදලක් දෙනවා. මේ පළවෙනිදා හෝ දෙවෙනිදා හෝ රට ඇරියා බස් රථ 20000න් ඉතාමත්ම සොච්චම් බස් රථ ප්‍රමාණයක් දහවණය කරන්න විතරයි සේවක පිරිස අපි ගාව ඉන්නේ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඒ විකු පමණක් නෙවෙයි බස් රථ හිමිකරු මට දැන් දින 3කට කතා කරලා බස් හිමියෙක් කතා කරලා කිව්වා සභාපතිතුමා ගෙදර කන්න තියෙන තව දවස් 2යි මට. පළවෙනි තරණය කියනවා. ආපහු ටික දවසක් ගිහිල්ලා තව දවස් 15ක් විතර ගිහිල්ලා ආසාදිතේ වැඩි වෙච්ච ගමන් ආපහු කෑ ගහනවා කට්ටිය වහන්න කියලා. ආපහු වහනවා. ඒතර මේකනේ තාත් අපිට කොවිඩ් එක්ක මේ රට ගෙනියන්න ඕන. ලීවර් ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට